මෝහෙන්, ඒ වගේම තණ්හාවෙන්, ක්‍රෝධයෙන් අපිරිසිදු වූ සිතක ධර්මයේ රඳවා තබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ උතුම් වූ සූත්‍ර දේශනාවත් මෙලෙසින් ඒ සිත පිරිසිදු කරගෙන ධර්මයේ හිතේ රඳවාගෙන දහමින් ජීවිතය සාදු ජීවිතයක් බවට පත් කරන්න ඔබ හැම දිනාටම හැකි වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද මේ දේශනාව පවත්වන පූජනීය මේ ගුඩ සුඛිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැම දිනාම සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. රද්දොළුව නිවාස යෝජනා ක්‍රමය පදිංචි බන්දුසියන පෙරේරා මහතා, රේණුකා මුණසිංහ මහත්මිය ප්‍රධාන පින්වතුන් අද සූත්‍ර දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. අපි ආරාධනා කරමු කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මොහොතේ ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා ශ්වේත වර්ණ මේ පුෂ්ප පූජාවන් සිදු කර දේශකයන් වහන්සේට දෙහත් වටේ පිළිගන්වා ආරාධනා සිදු කරන්නට. සාදු සාදු සාදු. සදහවත්නි, එසේනම් බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට පින්සිත සූදානම් වන මේ මොහොතේ ඊට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි හැමදෙනාම සාදු නාදයක් පවත්වලා එවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචකාම ගුණාලෝකේ මනෝ චට්ඨා පවේදිතා එත්ත චන්දං විරාජිත්වා එවං දුක්ඛා පමුංචති බෞද්ධයා මාධ්‍ය ජාලයේහි සභාපති දුරීන කොළඹ 7 සම්බෝධි මහා විහාරාධිපති ගෞරවාර්හ බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. අද බෞද්ධ මාධ්‍යයේ විශේෂයෙන් බෞද්ධ රූප වාහිනියේ සන්ධ්‍යා සූත්‍ර ධර්ම දේශනාව සමගයි මේ හැමදෙනාම එකතු වෙලා ඉන්නේ. පින්වතුනි, අද මාතෘකා ගාථාව වදාලේ සංයුත්ත නිකායේ ඒනි ජංග කියන සූත්‍රයට අයිති සිව්පද ගාථාවක් තමයි ගාථාව හැටියට වදාළේ. එතකොට මේ සූත්‍රයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේවතාවෙක් සමග කරපු සංවාදයක්. ඉතින් ඒ නිධාන කතාව විස්තරය ගැන වැඩි අවධානය යොමු කරන්නේ නැතුව මේ ගාථාවෙන් කියවෙන අර්ථය සහ එහි ධර්ම කාරණාව සම්බන්ධයෙන් ධර්ම සංකල්පය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාවේ බුදුහාමුදුරු වදාරනවා පංචකාම ගුණා ලෝකේ මනෝ චට්ඨා පවේදිතා එත්ත චන්දං විරාජෙත්වා එවං දුක්ඛා පමුංචති. පංචකාම ගුණික ලෝකයක් තියෙනවා. මනෝ චට්ඨා පවේදිතා මනස 6 වෙනි කොට ගත්ත. මනසත් 6 වෙනියට තිබෙන පංචකාම ගුණික අපේක්ෂාවන්ගෙන් යුක්ත ලෝකයක් තියෙනවා. මෙහි එත්ත චන්දං විරාජෙත්වා මේ පංචකාමයන්ට තියෙන කැමැත්ත කවුරු හරි දුරු කළොත් අත්හැරියොත් ඒවං දුක්ඛා පමුංචති. මේ දුකින් ඈතර වීම සිද්ධ වෙනවා. මේ දුක නිවෙනවා. දුක අත්හරින්න පුළුවන් වෙනවා. දුක නිවන්න පුළුවන් වෙනවා. දුක කෙලවර කරන්න පුළුවන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හරිද? බොහොම බැලුමට බොහොම සරල තේරුමක් වගේ. නමුත් අපිට මේ ගාථාව ඊට පස්සේ අපි බලමු ටික ටික මොකද්ද බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට පෙන්වන්නේ කියලා. හරිද? පංචකාම ගුණා ලෝකේ මනෝ චට්ඨා පවේදිතා. මනස 6 වෙනි කොට ගත්ත පංචකාම ගුණික ලෝකයක් තියෙනවා. පංචකාම ගුණය කියන එක තේරෙන්න ඕනේ මේ වෙනකොට බණ අහන හින්දා. හරි? දැන් අපිට ඉන්ද්‍රියන් තියෙනවානේ. මොනවාද ඉන්ද්‍රියන්? ඇස, කන, නාසය, දිව, ශරීරය. මූලික ඉන්ද්‍රියන් 5ක් තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රයන්ට ගෝචර අරමුණු තියෙනවා. මේ ඉන්ද්‍රයන්ට අරමුණු වෙන දේවල් තියෙනවා. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශ. හැබැයි පංචකාමයේ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නෙමෙයි. හරිද? පංචකාමයේ නිර්මාණය වෙන්නේ කොහොමද? පංචකාමයේ සකස් වෙන්නේ කොහොමද? හරි? ඇහෙන් දකින රූප නිසා
කවුරු හරි ඡන්ද රාගයක් ඇති කර ගන්නවා නම් තණ්හා උපාදානයක් ඇති කර ගන්නවා. ඒ රූප ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රියයි, ශාන්තයි, සුන්දරයි, ප්‍රණීතයි කියලා ඒ රූප කවුරු හරි තණ්හාවෙන් උපාදාන කර ගන්නවා. ආන්න එතකොට ඇහැ නිසා මොකද කරන්නේ? පංචකාමී නිර්මාණය වෙනවා. කාමී නිර්මාණය කර ගන්නවා. හරිද? තණ්හා උපාදාන කර ගන්නවා. එතකොට කනට සද්ද ඇහෙනවනේ. හැබැයි කනට සද්ද ඇහිච්ච පමණින් සද්ද කියන්නේ කාමයේ නෙමෙයි. මේ කනට ඇහෙන සද්ද වලින් අපි තමයි අපිට කැමති සද්ද වැඩිපුර අහලා ප්‍රිය වශයෙන් අරගෙන ඉෂ්ට වශයෙන් කාන්ත වශයෙන් මනාප වශයෙන් අරගෙන ඇලෙන්නේ තණ්හා උපාදාන කරගෙන. එතකොට අපි තමයි අර සද්ද ඇසුරින් රාගය හදාගන්නේ තණ්හා උපාදාන සකස් කරගන්නේ. ඒ සකස් කර ගැනීම තමයි කාමයට අයත් වෙන්නේ. හරි? බුදුරජාණන් වහන්සේ ලස්සනට වදාරනවා නතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ විචිත්‍ර ලෝකේ කාමයෝ නැහැ. කාමයෝ තියෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මනුෂ්‍යයා තුළ තියෙන පුද්ගලයා තුළ තියෙන පුරුෂයා තුළ තියෙන සංකල්පයේ තමයි අදහස් වල තමයි හිතන විදිහ තමයි සිතුවිලි වල තමයි තණ්හා උපාදාන නිර්මාණය වෙන්නේ කාමී නිර්මාණය වෙන්නේ. හරි. එතකොට ඇහැ කන නාසය ආග්‍රහණය කරන ගඳ සුවඳ. එතකොට මේ ආග්‍රහණය කරන දේවල් ඇසුරින් අපි තමයි ලෝකේ සකස් කරගන්නේ වටිනාකම් දීලා, තක්සේරු කරලා, අපිට කැමති ගඳ සුවඳ වින්දනය කරලා, ඒවට ඇලිලා, තණ්හා උපාදාන කරලා අපි තමයි ඒක අත්දැකීමක් බවට පත් කරගන්නේ. ඇලෙන්නේ. චන්දරාගෙන් ගන්න. දිව රස ශරීරයට ස්පර්ශ පහස. දැන් එතකොට ඒක පැහැදිලි නේද? දැන් රහතන් වහන්සේලා රූප දකින්නවද නැද්ද? රූප දකින්නවා. හැබැයි රහතන් වහන්සේලා රූප දැකලා ඇලෙන්නේ නැහැ. ඒක දැකීම මාත්‍රයක් විතරයි. රහතන් වහන්සේලා සද්ධාහනවා. රහතන් වහන්සේලා දාන වළඳනවා. හැබැයි අපේ ස්වභාවය තමයි අපි හැම වෙලාවෙම මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට අපි පංචකාම ගුණික තණ්හා උපාදාන ප්‍රමාණයක් සකස් කරගන්න. පංචකාම ගුණික අද්දකීම් ප්‍රමාණයක් සකස් කරගන්න තණ්හාවෙන්. ඔය නිසා තමයි දුක නිර්මාණය වෙන්නේ. ඔය නිසා තමයි දුක සකස් වෙන්නේ. හරිද? එතකොට මනස 6 වෙනි කරගත්ත පංචකාම ගුණික අද්දකීම් තලයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ ගිහි ජීවිතයක් කියලා කියන්නෙම ගෘහස්ත කාමභෝගී ජීවිතයක් කියලා කියන්නෙම පංචකාම ගුණික අද්දකීම් මත පදනම් වෙලා පංචකාම ගුණික අද්දකීම් මත සකස් වෙලා එහි මත තණ්හා උපාදාන සකස් වෙච්ච ජීවිතයක්. හරි? එතකොට මේ වචන වලට බය වෙන්න හොඳ නැහැ. ඒකයි මම අර කියලා දුන්නේ. එතකොට මොකද්ද පංචකාමී කියලා කියන්නේ? ඇහෙන් දකින රූප වලින් අපි සකස් කරගන්න දේවල්. දැන් බලන්න පින්වතුනි වැඩි දුරකට යන්න ඕනේ නැහැ. දැන් අපි අපේ ඇහැට පේන මේ මැදිරිය රූප දර්ශනය බලන්න. හරි? ලස්සන මල් කලඹවල් තියෙනවා. ලස්සන ආලෝකකරණයක් තියෙනවා. ලස්සන චිත්‍ර තියෙනවා. බුදු පිළිම වහන්සේලා වැඩ ඉන්නවා. මේ ආසන ලී භාණ්ඩ මේ දේවල් දැක්කම අපි දන්නවා මේක බොහොම හොඳ රූපයක්. අපේ හිත නිවන රූපයක්, අපි කැමති රූපයක්. අපි ඒකට කැමති වෙනවා. හරි? එතකොට මේ කොහෙවත් තියෙන රූපයක් අපි තමයි අපේ කරලා සකස් කරගත්තේ. එතකොට අපි ඒක සතුටින් අත්දකිනවා. ගෘහස්ත කාමභෝගී ජීවිතයේ ස්වභාවය තමයි රූප වලින් සතුටු වෙනවා. රූප වලට වටිනකම් දෙනවා. ඒ රූප වලට කැමති වෙනවා. ඒ රූප වලට මිල ගණන් ගෙවනවා. ඒ මිල ගණන් ගෙවීම සඳහා උපයනවා. හරිද? ඊළඟට සද්ද. අපිට දුක හිතුනහම අපි සින්දුවක් අහනවා. කැමති සංගීතය අහනවා. නේද? කැමති මිහිරි කටහඬවල් වලට අපි කැමති. එතකොට මේ කටහඬෙන් අපි නිවෙනවා, සතුටු වෙනවා, කැමති වෙනවා, ඇලෙනවා, බැඳෙනවා.
අපි කටහඬවල් ඒ හඬවල් අපි වර්ගීකරණය කරනවා. අපි විශාල මිල ගණන් ගෙවනවා ඒ ශබ්ද ඒ සංගීතය ඇසීම සඳහා. එතකොට එහෙම තමයි ගිහි ජීවිතයක් සකස් වෙන්නේ. ගිහි ජීවිතයක සතුට සකස් වෙන්නේ එහෙම. තෘප්තිය සකස් වෙන්නේ එහෙම. හරි. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණ. එකපාරට හිතෙන්න පුළුවන් එහෙම එකක් අපේ ජීවිතේ නෑ පින්වතුනි. ඔයත් දෙතුන් දෙනා මම දන්නේ නෑ. හැබැයි ලෝකයක් හැටියට කල්පනා කරලා බැලුවහම ආග්‍රහණ දැනෙන ගඳ සුවඳ වෙනුවෙන් ලෝකයේ විශාල වියදමක් දරනවා. ලෝකේ වෙනම තියෙනවා සුවඳ විලවුන් වර්ග වලට වෙනම සන්නාම වෙළඳ නාම. ඒවා තියෙනවා වෙනම වර්ගීකරණ තියෙනවා. අනුරාගී හැඟීම් දනවන ඒවා, ආදර හැඟීම් දනවන ඒවා. ඒවට ගෙවනවා. ඒවා විශාල මිල ගණන් යටතේ අලවි වෙනවා. එතකොට එහෙම තමයි ලෝකයේ ගඳ සුවඳ සුගන්ධය කියන එක විකිනෙන්නේ. ඒක තමයි ලෝකේ සකස් වෙලා තියෙන විදිහ. රස ආහාරය වෙනුවෙන් ලෝකෙ කොච්චර මහන්සි වෙනවද? ආහාර වෙනුවෙන් නගර නිර්මාණය වෙලා තියෙනවා. ආහාර වෙනුවෙන් ලෝකේ නගරවල වීදි නිර්මාණය වෙලා තියෙනවා. මේ කෑම වලට ප්‍රසිද්ධ මේ නගරේ මේ අහවල් වීදිය තමයි ලෝකේ. මේ අහවල් ආහාර වර්ගයේ වැඩියෙන්ම හොඳටම අලෙවි වෙන්නේ සහ හොඳටම නිෂ්පාදනය වෙන්නේ මේ සමාගමෙන් මේ වීදියේ මේ රටේ. එතකොට මේ ආහාරات එක්ක බැඳිච්ච විශාල වෙළඳ ලෝකයක් තියෙනවා. ඒවට විශාල මිල ගණන් නියම වෙනවා. ගෘහස්ත කාමභෝගී ජීවිතේ විශාල ඉඩක් අරගන්නවා මේ දේවල්. ස්පර්ශ කාමයේ, ස්ත්‍රී පුරුෂ කාමයේ මේ වගේ දේවල් ලෝකේ ගෘහස්ත කාමභෝගී ජීවිතයේ ඉහළම සුවේ හැටියට සලකනවා. ඒක තමයි ගෘහස්ත කාමභෝගී ජීවිතයේ අග්‍ර සැපේ හැටියට සලකනවා. ගිහියෙකුට මෙදින්න තියෙන ස්ත්‍රිය පුරුෂයාට පුරුෂයා ස්ත්‍රියට බැඳෙනවා. එතකොට මේක තමයි ලෝකේ සකස් කරලා තියෙන ලෝකේ නිර්මාණය කරලා තියෙන ලෝකයේ දුවවන දේ වෙලා තියෙන්නේ. හරි. හැබැයි මේ පංචකාම ගුණික ලෝකේ මොකක් හරි ගැටලුවක් තියනවාද? මේකෙන් සාමාන්‍යයෙන් බැලුව බැලමට අපිට පේන්නේ සතුට උපදිනවා කියලා. මේ පංචකාම ගුණික ලෝකේ ස්වභාවය තමයි බැලුව බැලමට අපිට පේන්නේ සැප උපදිනවා සතුට උපදිනවා කියලා. හරි. ඒකේ වැරද්දක් පේන්නේත් නෑ බැලුව බැලමට. දැන් පින්වතුනි ලස්සනට අපේ ගෙදර හොඳට චිත්‍ර එල්ලලා ලස්සනට සරසලා පාට තවරලා තිනකොට වැරද්දක් කියන්න පුළුවන්. බෑ වැරද්දක් පේන්නේ. හරි. අම්මා තාත්තා දරුවන්ට ආදරය කරනකොට වැරද්දක් කියන්න පුළුවන්ද? වැරද්දක් නෙමෙයි හොඳක් කියන්නේ. අම්මට තාත්තට හොඳට ආදරේ දරුවෙක්. දරුවන්ට හොඳට ආදරේ අම්මා තාත්තා කෙනෙක්. එහෙම කියන්නේ. හොඳයි. ස්වාමියා බිරිඳට ස්වාමියාට අන්‍යෝන්‍ය වශයෙන් ආදරය කරනකොට ප්‍රේමයෙන් බැඳෙනකොට වුණොන් වැරද්දක් පින්නන්න බෑ කාටවත්. බැලූ බැල්මට හරි හොඳයි. බැලූ බැල්මට බොහොම හොඳයි. කාටවත් තර්කානුකූලව පෙන්වන්න බෑ මේකේ අනතුරක් තියෙනවා කියලා. කොහොම ලස්සන පෞල් ජීවිතයක් බැලූ බැල්මට පුංචි වාහනයක් අරගෙන පොඩි දරුවෙක් හදාගෙන ඕනෝන් බොහොම ප්‍රේමයෙන් බැඳිලා බොහොම සතුටින් ජීවත් වෙන පෞල් ජීවිතයක්. කාටවත් කියන්න බෑ වැරද්දක් වෙන්න මෙතන වැරදි කියලා. නේද? ආහාර සංස්කෘතිය මානසික පීඩාවක් දැනුනහම එළියට ගිහිල්ලා කැම ටිකක් කන සංස්කෘතියක් දැන් හැදෙනවා. ඉතින් ඒ වගේ වැරද්දක් පෙන්වන්න බෑ ගෘහස්ත ජීවිතය ඇතුලේ. හැමෝම කියන්නේ අපේ ජීවිතේ සතුට. ඔව්. ඒකේ වැරද්දක් පේන්නේ නැහැ. හැබැයි මේ සකස් වෙලා තියෙන ගෘහස්ත කාමභෝගී ජීවිතය සහ මේ පංචකාම ගුණික අපේක්ෂාවන් සහිත ජීවිතය. ඒක ඇත්තටම ගෘහස්ත කාමභෝගී කියලා විතරක් වෙන් කරන්නත් බෑ. පැවිද්දෙක් වුණත් පංචකාම ගුණික අපේක්ෂාවන් සහිත ජීවිතයක් ඇතුළේ නම් යන්නේ. ඒ පංචකාම ගුණික අපේක්ෂාවන් සහිත ඒ පංචකාම ගුණයන් මත රැඳුණු ඒ මත පදනම් වුණු ජීවිතේ අනතුරක් තියනවද නැද්ද? තියෙනවා. මොකක්ද අනතුර? මතක තියාගන්න මේ පංචකාම ගුණික ස්වභාවය අපිට පේන්නේ අපිට ඕන විදිහට පවතිනවා. අපිට ඕන විදිහට සතුට උපදවලා දෙනවා කියලා.
හැබැයි යම් නිශ්චිත අවස්ථාවක් එනවා අපේ පාලනයෙන් ගිලිහෙන්න. අපිට පාලනය කරන්න බැරි මගේ කියන වපසරියෙන් මිදෙන අවස්ථාවක් එනවා. එනවද නැද්ද? එනවා. එතකොට මොකද වෙන්නේ? මගේ කියලා හිතාගෙන හිටපු කය මට ඕන විදිහට මං අකමැති විදිහට ලෙඩ වෙන්න පුළුවන්. මගේ කියලා හිතාගෙන හිටපු දරුවෝ අපි අකමැති විදිහට වෙන් වෙන්න පුළුවන්. මගේ කියලා හිතාගෙන හිටපු ස්වාමියා බිරිඳ අපි අකමැති විදිහට අපිට අහිමි වෙන්න පුළුවන්. මගේ කියලා හිතාගෙන හිටපු දෙමාපියෝ අපි අකමැති විදිහට අපිට අහිමි වෙන්න වෙනස් වෙන්න ලෙඩ වෙන්න පුළුවන්. වෙලා නැද්ද? ඕන තරම් වෙනවානේ. දැන් පැහැදිලිද? එතකොට අපි හිතාගෙන ඉන්නවා සතුට උපදින වස්තුන් ටික කියලා. අපි හිතාගෙන ඉන්නවා අපේ ජීවිතයේ සතුට රැඳිලා තින්නේ මේ දේවල් මත කියලා. හැබැයි අපි සතුටුදායක දේවල්, සතුට උපදින දේවල්, සතුට ජනනය කරන ප්‍රභවයන් කියලා හිතාගෙන හිටපු දේවල් විසින්ම යම් නිශ්චිත අවස්ථාවක් අපිට උපදවලා දෙනවා අපේ පාලනයෙන් ගිලිහිච්ච. අපිට පාලනය කරගන්න බැරි අවස්ථාවක්. අපිට මොන විදිහටවත් ඒකට මැදිහත් වීම කරන්න බෑ වෙලාවෙදි. කොච්චර සල්ලි තිබුණත් අපිට මුකුත් කරන්න බෑ. කොච්චර බලය තිබුණත් මුකුත් කරගන්න බැරි අවස්ථාවන් මිනිස්සුන්ට එනවා. මහා වෛද්‍ය විශේෂඥයින්ට එන අවස්ථාවක් තමන්ගේ දරුවෙක් ලෙඩ වෙනවා මොන තරම් තමන්ට දැනුමක් තිබුණත් තමන්ගේ දැනුමෙන් දරුවා බේරගන්න බැරි. මහා ධන කුවේරයින්ට අවස්ථාවක් එනවා තමන්ට මොන තරම් සල්ලි තිබුණත් තමන්ගේ සල්ලි වලින් බේරගන්න බැරි, සතුට ලබා ගන්න බැරි, අහිමි වීම හිමි කරගන්න බැරි අවස්ථාවක්. මහා ලෝක බලවතුන්ට එන අවස්ථාවක් තමන්ගේ ජීවිතේ තමන්ට තිබිය යුතුම දේ තමන්ගේ බලය පාවිච්චි කරලා තබා ගන්න බැරි වෙන, පාලනය කරගන්න බැරි වෙන. ඒක තමයි පින්වතුනි ලෝකේ ස්වභාවය. ඒක තමයි ලෝකේ ස්වභාවය. එතකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව දුක සකස් වෙනවා. දුක නිර්මාණය වෙනවා. එතකොට එහෙනම් ඔන්න තේරුම් ගන්න ඕනේ පංචකාම ගුණය විසින්ම තමයි සතුට සකස් කරලා දෙන්නේ. හැබැයි ඒ සතුටට බැඳිච්ච අපේ හිතම තමයි ඊට පස්සේ මේ දේවල් වෙනස් වෙනකොට දුකටපත් වෙන්නේ. හරි? එත්ත චන්දං විරාජෙත්වා කවුරු හරි කෙනෙක් මේ පංචකාමයන් අත්හැරියොත් ඒවන් දුක්ඛා පමුංචති इति. එයා දුකින් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට පංචකාමය අත්හැරීමෙන් නම් දුකින් මිදෙන්නේ, දුක නැති කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දුක නිර්මාණය වුණේ පංචකාමය අල්ලා ගැනීම නිසා. බොහොම සරල දෙයක් ඒක. තේරුම් ගන්න ඕන සරල දෙයක්. පංචකාමය අත්හැරීමෙන් දුක දුරු වෙනවා නම් දුක නිර්මාණය වෙලා තින්නේ පංචකාමය අල්ලා ගැනීම නිසා. එහෙනම් දුකෙහි සමුදයයි දුකෙහි නිරෝධයයි දෙකම තියෙන්නේ අපි තුලද ලෝකයේ තුලද? තමන් තුලමයි, අපි තුලමයි. මේක තේරුම් ගන්න. සාමාන්‍ය ලෝකේ ස්වභාවය තමයි දුකට හේතුව දුකෙහි සමුදයයි දුකෙහි නිරෝධයයි දෙකම දාන්නේ තමන්ගේ තුලට නෙමෙයි, තමන්ගේ ගිනුමට නෙමෙයි. ලෝකයට තමයි පැමිණිල්ල කරන්නේ. ලෝකයේ වැරද්දන් නිසා තමයි අපිට දුක නිර්මාණය වෙලා තින්නේ. අපිට දුක නැති කරන්නත් පුළුවන් ලෝකය වෙනස් කරලා තමයි කියලා හිතන්නේ. එහෙම නැද්ද ලෝකෙ හිතන විදිහේ? දැන් කල්පනා කරලා බලමු මෙහෙම. අපිට හිතෙන්නේ නැද්ද? අපි කියන්නේ නැද්ද? අනේ මට මීට වඩා හොඳ දරුවෙක් හිටියානම්, මීට වඩා හොඳ ස්වාමියෙක් හිටියානම්, මීට වඩා හොඳ බිරිඳක් හිටියානම්, මීට වඩා හොඳ අම්මා තාත්තා කෙනෙක් ලැබුණා නම්, මීට වඩා හොඳ ගෙයක් දොරක් හම්බුණා නම්, අනේ මම හොඳ අධ්‍යාපනයක් හම්බුණා නම්, හොඳ රටක ඉපදුණා නම්, හොඳ රැකියාවක් මට හම්බුණා නම්, ඊට පස්සේ මට හොඳ මිත්‍රයෝ හම්බුණා නම් මට මෙහෙම වෙන්නේ නැහැ. අනේ මගේ දරුවා ලෙඩ නොවුණා නම්
මගේ අම්මා තාත්තා ලෙඩ නොවුනා නම්, මම ලෙඩ නොවුනා නම්, හදිසි අනතුරක් නොවුනා නම් අපි හදාගන්නව හැම වෙලෙම මේ ලෝකයේ තිබිච්ච තත්ත්වයන් නිසා තමයි අපිට දුක නිර්මාණය වෙන්නේ. මේ දේවල් වෙනස් වෙච්ච නිසා කියලා. ඇත්ත. අපිට දරුවෙක් ලෙඩ වෙනකොට හිතෙනවා මේ දරුවා ලෙඩ නොවුනා නම් අපිට දුකක් නැහැ කියලා. අපිට කෙනෙක් මැරෙනකොට හිතෙනවා මේ කෙනා නොමරුණා නම් අපිට දුකක් නැහැ කියලා. අපිට අපි ආදරය කරන මිනිස්සු අහිමි වෙනකොට හිතෙනවා ඒ ආදරය කරන මිනිස්සු අපිව දාලා යන්න නැතුව හැමදාම අපිත් එක්ක හිටියනම් අපිට දුක නැහැ කියලා. ඒක තමයි අපි පුහුදුන් ස්වභාවය. ඒක තමයි පුහුදුන් සිතුවිල්ල. අපි 7-8 දෙනා නෙමෙයි පින්වතුනි මේ ලෝකතලයේ ඉන්න බිලියන ගාණක් මිනිස්සු හිතන්නේ ඒ විදිහට. කිසි වෙනසක් නැහැ. ඒක තමයි මිනිස්සු හිතන විදිය. ලෝකේ මිනිස්සු හිතන විදිය. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න මේ ලෝකේ කිසි කෙනෙක් ඔයත්තන්ට හම්බෙලා තියෙන තමන්ට ඕන විදියට තමන්ට ඕන ලෝකේ හැදිලා තියෙන මිනිස්සු. හිතනවා. එයා කැමති එයා අභිමත විදිහට එයාට ඕන ලෝකේ සකස් වෙච්ච ඔක්කොම ටික ගානට පිළිවෙලට සිද්ධ වෙන එහෙම ජීවිත ලෝකේ නෑ. එහෙම ජීවිත නෑ. හැම මිනිස්යාගේම ජීවිතය ඇතුලේ තමන් කැමති දේවල් සිද්ධ වෙනවා, තමන් අකමැති දේවල් සිද්ධ වෙනවා. හැම මිනිසෙකුගේම ජීවිතය ඇතුලේ තමන්ට හිමිවීමුත් තියෙනවා, අහිමිවීමුත් තියෙනවා. ඒ නිසා අපි හිතුවට මේ ලෝකය මේ විදිහට වුණා නම් හොඳයි කියලා කවදාවත් ඒක ගැඹුරු දාර්ශනික කතාවක් නෙමෙයි. ඒක ඇත්තට වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රායෝගික සත්‍යයක් වෙන්නේ නැහැ. මම හිතනවා අනේ මට මේ දේවල් ටික නොලැබුණා නම්, මට මේ දේවල් ටික ලැබුණා නම් මං කොච්චර සතුටින්ද කියලා. නමුත් ඒ ටිකේ විදිහටම උනත් තව ටිකක් මට තියෙනවා නැති වෙන සහ අහිමි වෙන. මේ ඇත්ත හැම කෙනෙක්ම වෙන වෙනම අරගෙන කල්පනා කරලා කතා කරලා ඇහුවොත් මේ රූපවාහිනී තිරේ ඉඳගෙන බනහන ඇත්ත එක්කෙනා අරගෙන කතා කරලා ඇහුවොත් හැම කෙනාගේම පිටිපස්සේ කඳුළු කතාවක් තියෙනවා. කඳුළු කතාවක් තියෙනවා. මේ hina වෙන හැම මිනිහෙකුගේම පිටිපස්සේ දුක හිතෙන හඬන කතාවක් තියෙනවා. අහිමි වීමේ කතාවක් තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒ නිසා පළවෙනි දේ මතක තියාගන්න. කිසිම දවසක අපිට කියන්න බෑ. කිසිම දවසක අපිට කියන්න බෑ මේ ලෝකය අපිට ඕන විදිහට සිද්ධ වුණා නම් අපිට ප්‍රශ්නයක් නෑ කියලා. එහෙම වෙන්නේ නෑ. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ දුක නිර්මාණය වන්නේ ලෝකයේ වෙනස් වීම නිසා නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ලෝකයේ යම් යම් තත්ත්වයන් වෙනස් වීම නිසා නෙමෙයි දුක නිර්මාණය වෙන්නේ. ඒ පැමිණිලි කිරීමේ අවනඩුව ඉල්ලාස් කරගන්න. පැහැදිලිද කියපදේ? කවදාවත් හිතන්න එපා මේ ලෝකයේ තියෙන තත්ත්වයන් නිර්මාණය වෙච්ච නිසා, වෙනස් තත්ත්වයන් නිසා තමයි තත්ත්වයන් වෙනස් වීම නිසා තමයි අපේ දුක නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නෑ. ඒ තත්ත්වයන් දුක හැදුනත් දැතත් ඔහොම තමයි ලෝකෙ හැටි. ඒ තත්ත්වයන් වෙනස් වෙන එක තමයි ස්වභාවය. හරි? ඊට පස්සේ සාමාන්‍යයෙන් දේවවාදී ආගම්වල ගොඩාක් තියෙන දෙයක් තමයි දුක නිර්මාණය කරන්නේ දෙවියන් විසින්, සතුට නිර්මාණය කරන්නේද දෙවියන් විසින් කියන තර්කය. මම මේ දුක සම්බන්ධයෙන් තියෙන මේ වැරදි අදහස් දෙකක් තමයි, ප්‍රධාන අදහස් දෙකක් තමයි මේ මතු කරලා පෙන්නන්නේ. මේ දෙකම වැරදි කියලා. හරි? දුක සම්බන්ධයෙන් තියෙන පළවෙනි එක තමයි මේ ලෝකයේ තියෙන වෙනස් තත්වයන් නිසා තමයි අපිට දුක නිර්මාණය වෙන්නේ කියන එක. දෙවෙනි එක ප්‍රධානම දෙයක් තමයි මේ මනුෂ්‍ය වර්ගයාම වසාගෙන තියෙන දෙයක් තමයි දුක නිර්මාණය කරන්නේ දෙවියන් විසින්ය, සතුට නිර්මාණය කරන්නේද, සතුට දායාද කරන්නේද දෙවියන් විසින්ය. එතකොට දුකෙහි සමුදයටත් දුකෙහි නිරෝධයටත් දෙකටම වග කියන්න ඕනේ කවුද? දෙවියෝ. එතකොට කවුරු හරි අසනීප වුණොත් දෙවියන්ගේ කැමැත්ත. මම මේ කියන්නේ එක ආගමක් කියලා කකල්ලා එහෙම නෙමෙයි ඈ. මේක සමහර වෙලාවට බෞද්ධ සම්ප්‍රදායන් ඇතුළට පවා කාන්දු වෙච්ච අවස්ථාවන් තියෙනවා මේ කියන්නේ.
හැබැයි බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ධර්මයේ මෙහෙම දෙයක් නැහැ. නමුත් යම්කිසි බෞද්ධ අභිචාර සම්ප්‍රදායන් ඇතුළට මේ විදිහේ ඉගැන්වීම් මේ විදිහේ ඇදහිලි විශ්වාස කාන්දු වෙච්ච අවස්ථා තියෙනවා. ඕන තරම් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා දෙවියෝ තමයි දුක දීලා තින්නේ. එන සතුට දෙන්න පුළුවන්නෙත් දෙයයන්ටම තමයි කියලා. මොකද කරන්නේ? යාදිනි යාතිකා පුඩපඳුරු බලිතවිල් ගීතිකා යාඥා ඉල්ලීම් ඔක්කොම ටික කරලා දෙයයන්ගෙන් ඉල්ලනවා දුක නිවන්න සතුට දෙන්න කියලා. දුක නිවල සතුට දෙන්න. ඒක දෙයයන්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හරි? අපි කොච්චර ප්‍රාර්ථනා කළත් ඉල්ලුවත් දෙයයන්ට ඕන විදියට අපිට සතුට උපදවලා දෙන්න බෑ. මෙන්න ඔයගේ සතුටු පංගුව මෙන්න ඔයගේ දුකේ පංගුව කියලා බෙදන්න බෑ. එහෙනම් කොහොමද දුක හැදෙන්නේ? හොඳට මතක තියාගන්න. සයං කතං දුක්ඛං. දුක හදාගත්තේ කවුද? මං විසින්ම සකස් කරගත්ත එක. දුක නිර්මාණය කරගන්නේ තමන් විසින්මයි. තමන් විසින්මයි. ලෝකයේ තියෙන தත්ත්වයන් සම්බන්ධයෙන් අපි හදාගන්න වටිනාකම් පංචකාම ගුණික දේවල් සම්බන්ධයෙන් අපි හදාගන්න වටිනාකම් නිසා තමයි අපිට දුක නිර්මාණය වෙන්නේ. එහෙනම් මේ තමන් විසින්ම දුක හදාගන්නවා කියන ප්‍රකාශය ඇතුළේ තියෙන මහ බරසාර ගැඹුරක්. හරිම වටින සත්‍යයක් මතුවෙනවා. මොකද්ද? තමන් විසින්ම නම් දුක සකස් කරගන්නේ. දුක සකස් කිරීමේ වගකීම තියෙන්නේ තමන්ට නම් පින්වතුනි. දුකෙහි සමුදයට වග කියන්න ඕනේ තමන් නම්. දුක නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ කාටද? කාටද? තමන්ටමයි. අනේ බලන්න බුදුහාඳුරන්ගේ දහම. දුක හදාගත්තේ තමන් නම් දුක නිවා ගන්නත් ඕනේ. නිවා ගන්නත් පුළුවන් වෙන්නේ තමන්ටමයි. කාටවත් කියලා කරගන්න ඕනේ. මමම නම් මේ දුක සකස් කරගත්තේ. මේ දුක නිවා ගන්න පුළුවන් වෙන්නේ මටමයි. තමන්ට මේකේ අයිතිය දීලා තියෙනවා. ඔයත්තන්ට මේකේ අයිතිය දීලා තියෙනවා. එහෙනම් දුක නිවන්න කොහොමද කරන වැඩ පිළිවෙල මොකද්ද? මොකද්ද දුක නැති කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ? එත්ත චන්දං විරාජෙත්තා. මේ ඡන්දය මේ කැමැත්ත මොනවට තියෙන කැමැත්තද? මේ පංචකාමයන්ට තියෙන කැමැත්ත දුරු කරන්න ඕනේ, හරින්න ඕනේ. අත්හරින්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඒවන් දුක්ඛා පමුංචති इति මෙන්න මෙහෙම තමයි දුක නැති කරන්නේ කියනවා. පින්වතුනි දැන් එතකොට ඔන්න අපිට දහම් කරුණකට ආව. මොකද්ද? පංචකාමයන්ට තියෙන කැමැත්ත නිසා නම් දුක හටගන්නේ. දුක නැති කරන්නත් පංචකාමයන්ට තියෙන කැමැත්ත නැති කරන්න. හරිද? පංචකාමයන්ට තියෙන ඡන්ද රාගය, තණ්හා උපාදාන ස්වභාවය නැති කරගන්න. හරි? දැන් ඒක කොහොමද කරන්නේ? දැන් ওই පංචකාමයන්ට තියෙන ඡන්ද රාගය අපි ආයාසයෙන් අමාරුවෙන් හදාගත්ත එකක්ද? නෑනේ. දැන් මෙහෙම හිතන්න. පාරේ ස්ත්‍රියක් ගමන් කරනවා. පුරුෂයෙක් ඉන්නවා. පුරුෂයාගේ හිතට ස්ත්‍රිය සම්බන්ධයෙන් රාගයක් උපදින එක ආයාසයෙන්, මහන්සියෙන්, අමාරුවෙන් වෙන දෙයක්ද? අනායාසයෙන්, નિરાයාසයෙන් සිද්ධ වෙනවද? අනායාසයෙන්ම සිද්ධ වෙනවා. ස්වභාවයෙන්ම පුරුෂසිත ස්ත්‍රී රූපයට කැමති වෙනවා. පුරුෂ රූපයක් යනවා ස්ත්‍රියක් ඉන්නවා. ස්ත්‍රී සිත පුරුෂ රූපයට බැඳෙනවා කියන එක ආයාසයෙන්, මහන්සියෙන්, අමාරුවෙන් උත්සාහ දරලා කල්පනා කරලා කරන්න ඕන දෙයක්ද? අනායාසයෙන් සිද්ධ වෙනවා. අනායාසයෙන් සිද්ධ වෙන දෙයක්. ස්වභාවයෙන්ම ස්ත්‍රිය පුරුෂ රූපයට කැමතියි. එයාක් ඇලෙනවා. එතකොට මේ ලෝකේ චන්දරාගය සකස් වන්නේ ආයාසයෙන් නෙමෙයි, අමාරුවෙන් හදාගත්ත දේවල් ටිකක් නෙමෙයි. අපිට හොඳට බැඳුම් සුවඳක් එනවා. අපි ඒකට කැමති වෙනවා. රසරාගය උපදිනවා. කල්පනා කරලා සැලසුම් කරලා මේ මෙහෙම දේවල් හදනවා ඇති කියලා මෙනෙහි කරලා මානසිකාර කරලා අමාරුවෙන් තණ්හාව හදා ගන්න ඕනේද? රසරාගය හදා ගන්න ඕනේද? නෑ. අනායාසයෙන්ම දිවට කෙල උනනවා.
අනායාසයෙන්ම කැමැත්ත ඇති වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ චන්දරාගය සකස් කරගන්නවා කියන වැඩේ පංචකාමයන්ට ඇලෙනවා කියන වැඩේ ආයාසයෙන් කරන්න ඕන එකක් නෙමෙයි, නිකන් හිටියත් සිද්ධ වෙන දෙයක්. හරි. හැබැයි පංචකාමයන්ට තියෙන කැමැත්ත දුරු කරන වැඩේ ඒක ආයාසයෙන් සිද්ධ වෙන එකක්ද අනායාසයෙන් සිද්ධ වෙන එකක්ද? නිකම්ම ඉන්නකොට කැමැත්ත දුරු වෙලා යනවද? නෑ. පංචකාමයන්ට ඇලෙන තරම් ලේසි නෑ ඇලීම් ටික දුරු කරගන්න. ඒකට ආයාසයෙන් කරන්න ඕන, වීරයෙන් කරන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවා. පැහැදිලිද? බැඳෙන තරම් ලේසි නෑ ගැලවෙන එක. පැහැදිලිද? එතකොට ඒකින් ගැලවෙන්න සෑහෙන වැඩපිළිවෙලක් තියෙනවා. දැන් අම්මා කෙනෙක් කුසෙන් දරුවෙක් හදනවා කියන්නේ අම්මට පින්වතුනි තමන් වදන දරුවා කෙරෙහි ආදරයක් අමුතුවෙන් උපද්දව ගන්න දෙයක් නැහැ. කොහොමත් අම්මා කෙනෙක් කුසින් දරුවෙක් වදලා කිරි දීලා හදනකොට දන්නේම නැතුව මහා ආදරයක් උපදිනවා. තමන්ගේ ලේ කිරි කරලා පුවලා කවලා පුවලා කැතකුණු අතගාලා හදනකොට ඒ ටික වෙනකොට ඕන්න ආදරය හැදලා ඉවරයි. අම්මවත් දන්නේ මේ දරුවට මම මෙච්චර බැඳිලා කියලා. මුහුද යට තියෙන අයිස් කුට්ටියක් වගේ. වතුර යට තියෙන ප්‍රමාණය වැඩි, වතුර උඩට පේන්නේ බොහොම චුට්ටයි. ඒ වුණාට වතුර යට විශාල ප්‍රමාණයක් තියෙනවා. පේන්නේ නැති කොටස. ඒ වගේ තමයි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ බැඳීම් කියන්නේ. අම්මලා තාත්තලා හිතනවා අනේ ඕවනම් මට පුළුවන් මේ අත්හරින්න. ඇත්තටම අත්හරින්න ගියාම මොකද වෙන්නේ? තමන්වත් දන්නේ නැහැ තමන් මේ මිනිහයාට මේ දරුවට මෙච්චර බැඳිලා කියලා. ලේසි නෑ. එහෙනම් පංචකාමයන්ට තියෙන බැඳීම දුරු කිරීම සඳහා මේ එක මොහොතකින් එක ක්ෂණයකින් අනායාසයෙන් කරන්න බෑ. ඒකට බුදුරජාණන් වහන්සේ පටිපදාවක් දේශනා කරනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන්නේ? ප්‍රතිපදාවක්, වැඩපිළිවෙලක් දේශනා කරනවා. එතකොට මේ දුක සකස්ුනේ පංචකාමයන් නිසා නම් දුක නැති කරන්න, දුක නිවන්න ඕනේ පංචකාමයන් දුරු කරන එකට නම් ඒ දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මක ප්‍රතිපදාව. මොකද්ද ප්‍රතිපදාව? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව? අරිය වට්ටංගිකෝ මග්ගෝ ආරෂ්ඨංගික. හරි. දැන් බලමු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්වතුනි පළවෙනි මාර්ගාංගය සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ ලෝකයේ සම්බන්ධයෙන් ඇත්ත ඇතිසැටියෙන් දකින්න එකනේ, නුවණින් දකින්න එකනේ, සත්‍ය දකින්න එකනේ. දැන් ඔකේ තියෙනවා ලෞකික සම්මා දිට්ඨිය කියලා. පුඤ්ඤ වේභාගී උපදිවේපක්ක සම්මා දිට්ඨිය කියලා. දැන් ලෞකික සම්මා දිට්ඨිය කියලා කිව්වහම නම් මෙලොව පරලොව විශ්වාස කරන එක, කර්මය කර්මඵලයේ විශ්වාස කරන එක, පින්පව් අදහන එක, අම්මා තාත්තගේ ගුණ විශ්වාස කරන එක වගේ කාරණා. ඒ ටික ඔයත්තන්ට තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා, මෙලොව පරලොව විශ්වාසය තියෙනවා, අම්මගේ තාත්තගේ ගුණ අඳුනනවා, කර්මය කර්මඵලය දන්නවා. ඒ ටික. හැබැයි ඇත්තටම අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? ගැඹුරු සම්මාදිට්ඨිය කියන්නේ. එතෙන්දි Tamanට තියෙන්න ඕනේ දැක්මක්. මේ ලෝකයේ සම්බන්ධයෙන්, මේ ලෝකයේ අත්දැකීම්, අරමුණු අත්දැකීම් ලබා ගැනීම සම්බන්ධයෙන් Tamanට හොඳට පිරිසිදු අවබෝධයක් තියෙන්න ඕනේ. පිරිසිදු දැකීමක් තියෙන්න ඕනේ. සාමාන්‍ය පුහුදුන් ලෝකයා වටිනාකම් පවරන විදිහට මේ ලෝකයට වටිනාකම් පවරන්න ගියොත් Tamanට දුක් විඳින්න වෙනවා. දැන් අපි ආයි පස්සට අපි කියවනේ දුක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා කිව්වේ. පංචකාම ගුණික අධ්‍යක්ීම් වලට චන්දරාගයෙන් බැඳෙන නිසා තමයි දුක නිර්මාණය වෙන්නේ. දැන් මෙතන මල් පොකුරක් තියෙනවා.
මේ මල් පොකුර ගැන අපිට අදහස් පහළ වෙනවා. හරි ලස්සනයි. බොහොම ප්‍රියමනාපයි වර්ණවත්. අනේ මේ වගේ මල් පොකුරක් මටත් තියෙනවා නම් කියලා අපි හිතනවා. දැන් මොකද වෙන්නේ? මල් පොකුර සම්බන්ධයෙන් අපි සකස් කරගත්ත තණ්හා උපාදානය. මේක බොහොම ලස්සනයි මටත් තියෙනවා. ඒකට මේ වගේ එකක් මිලදී ගැනීම සඳහා තැනක් හොයා ගන්න ඕනේ. ඒ සඳහා මිලක් ගෙවන්න ඕනේ. ඒ මිල මම කොහෙන් හරි උපයන්න ඕනේ. එතකොට දැන් වැඩ ටිකක් තියනවද නැද්ද? තියෙනවා. දුක් විඳින්න තියෙනවා. ඊළඟට මේ හදාගත්ත මල් පොකුර මේ බැඳගත්ත මල් පොකුර විනාශ වෙනවා කියලා හිතමු. නාස්ති වෙනවා, පිච්චිලා යනවා, අවර්ණවත් වෙනවා. මොකක් හරි විනාශයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අනේ මම මෙච්චර අමාරුවෙන් හොයාගත්ත එක. මෙච්චර මිල දීලා හදාගත්ත එක. කියලා දුක් වෙනවා. දැන් මේක විනාශ වෙනකොට දුක් වෙන්නේ මුලින්ම බැඳිච්ච නිසාද නැද්ද? මුලින්ම බැඳිච්ච නිසා. මුලින් බැඳීමක් තිබුණ නැත්තම් වෙනස් වෙනකොට දුක් වෙන්න දෙයක්වත් නැහැනේ. එහෙනම් වෙනස් වෙනකොට දුක් වෙන එකද නවත්තන්න ඕනේ? බැඳෙන්නේ නැතුව ඉන්න එකද නවත්තන්න ඕනේ? බැඳෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. වෙනස් වෙනකොට දුක් වෙන්නේ නැතුව ඉන්න එක අමාරු වැඩක්. බැඳෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. හැබැයි බැඳෙන්නේ නැතුව ඉන්න බෑ මේ පුහුදුන් මට්ටමේ ඉඳලා. මේ පුහුදුන් ලෝකයේ ඇතුළේ ඉඳගෙන අපි මොකද කරන්නේ? මේ සාමාන්‍ය සම්මුති ලෝකෙ හිතන විදිහටම හිතනවා. මම වචන 3ක් කියලා දෙන්නම් පින්වතුන්ලට. හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි සංජානාති. පළවෙනි වචනේ සංජානාති. සංජානාති කියලා කියන්නේ මේ ලෝකේ සාමාන්‍යයෙන් අපි වටහා ගන්න ප්‍රමාණයට ලෝකේ ඉන්න සාමාන්‍ය පුහුදුන් ලෝකයා වටහා ගන්න ප්‍රමාණයටම අපිත් වටහා ගන්නවා කියන්නේ. දැන් මේක බුලත්, මේ මල්, මේ බුදු පිළිම වහන්සේ, මේ ආලෝකය ආදී වශයෙන් මේ ලෝකේ සාමාන්‍ය ඊටාම සාමාන්‍ය කෙනෙක් වටහා ගන්න ප්‍රමාණයෙන්ම අපිත් ඒ විදිහටම වටහා ගන්නවා. ඒ විදිහටම වටිනාකම් ආරෝපණය කරනවා. ගස් ගස් හැටියට, මල් මල් හැටියට, ස්ත්‍රී ස්ත්‍රී හැටියට, පුරුෂ පුරුෂ හැටියට, ආහාර ආහාර හැටියට, ගඳ ගඳ හැටියට, සුවඳ සුවඳ හැටියට දකිනවා. ඒ තියෙන මට්ටමීම වටහා ගන්නවා. ඒකට කියනවා සංජානාති කියලා. දැන් සංජානාති කියන මට්ටමේ ඇතුලේ දුක තියනවද නැද්ද? තියනවද නැද්ද? දුක තියෙනවා. සාමාන්‍ය වටහා ගැනීම ස්වභාවය, සාමාන්‍ය අල්ලා ගැනීම ස්වභාවය. අනේ මගේ දුව, මගේ පුතා, මගේ දරුවා, මගේ අඹදරුව, මගේ වස්තුව, මගේ දැසිදසුන්, මගේ දේපල, මගේ ඉඩකඩම්. ඊටාම සාමාන්‍ය මට්ටම මේක ඇතුලේ දුක තියෙනවා. මොකද ඒ අල්ල ගන්න දේවල් ටික වෙනස් වෙනකොට දුකයි. හරි? ඊළඟට වචනයක් තියෙනවා. ඒක තමයි අභිජානාති. මොකද්ද වචනේ? අභිජානාති. අභිජානාති කියන එකේ තේරුම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ශ්‍රාවකයා උන්වහන්සේගෙන් ධර්මය අහලා ඒ ධර්මය අනුව කල්පනා කරනවා ලෝකයේ සම්බන්ධයෙන් ටිකක් අනිත් පුහුදුන් මට්ටමට වඩා ගැඹුරින් හිතනවා. බුදුරජාණන් වහන්සේගේ බණ ටිකක් අහලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එල්ලිලා බණ ටිකේ එල්ලිලා ලෝකේ අත්දකිනවා. කොහොමද අත්දකින්නේ? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. කොහොමද? මදුපිණ්ඩික සූත්‍රය. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. මහණෙනි ඇහැයි බාහිර රූපයකුයි අවධානයට යොමු වෙනවා. එතකොට අවධානයට යොමු වෙන සිතයි බාහිර රූපයයි ඇහැයි තුනම එකතු වුනහම තින්නම් සංගති පස්සෝ ස්පර්ශයක් ඇති වෙනවා. ඊළඟට පස්සපච්චය වේදනා. ස්පර්ශයට අනුරූපව වේදනාවක්. දැන් මේ වස්තුවක් ග්‍රහණය කරගත්තාම ඒ අනුව අපි කල්පනා කරනවා ඒක අපිට සුඛයිද දුක්ඛයිද විඳිනවා. යං වේදේති තං සංජානාති. වේදනාවට අනුව අපි හඳුනා ගන්නවා. මේ බුලත්, මේ ඔරලෝසුව, මේ පළතුරු,
මේ මල් ආදී වශයෙන් අපි අඳුන ගන්නවා. සංජානනය කරනවා. යං සංජානාතිතං විතක්කේති සංජානනය කරන විදිහට විතර්ක කරනවා. ප්‍රපංච කරනවා. එතකොට මේ ලෝකේ සකස් කරගත්තේ එහෙමයි අපි. මේ ලෝකේ හදාගත්තේ එහෙමයි අපි. කොහොමද මේ ලෝකේ අපි ඇස් වලින් දකින රූප වලින්, කනෙන් අහන ශබ්ද වලින්, දිවට දැනෙන රස, නාසයට දැනෙන ගඳ සුවඳ වලින් අපි හදාගන්නවා සුඛ දුක්ඛ කියලා හදාගෙන අපි ඒවට වටිනකම් දීලා පවර ගන්නවා. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. දූරියන්. සමහරුන්ට ඊටාම ප්‍රියජනක පළතුරක්. සමහරුන්ට ඊටාම අප්‍රියජනක පළතුරක්. ඇත්තටම දූරියන් ප්‍රියයිද අප්‍රියයිද? ඈ? මොකද කියන්නේ? දූරියන් වල ප්‍රිය භාවයකුත් නෑ, දූරියන් වල අප්‍රිය භාවයකුත් නෑ. ප්‍රිය භාවය හෝ අප්‍රිය භාවය තියෙන්නේ දූරියන් වල නෙමෙයි. කොහෙද තියෙන්නේ? තමන්ගේ හිතේ තමන් දෙන වටිනකමේ තියෙන්නේ. තේරුණාද? තමන් තමයි ලෝකෙට වටිනකම් දීලා හදාගත්තේ කොහෙවත් යන්නේ වට. හරි? එතකොට මේ විදිහට ටිකක් ගැඹුරින් මේක දකිනවා. මේ ලෝකේ නෙමේ වටිනාකම් තියෙන්නේ මගේ හිතේ, මමනේ මේක සකස් කළේ කියලා දකිනවා. මමනේ මේ බාහිර වස්තුන් මගේ කරගත්තේ. ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් ගත්තේ. ප්‍රිය දේවල් නැවත ඉල්ලා සිටින්නේ. අප්‍රිය දේවල් බැහැර කරන්නේ, ප්‍රතික්ෂේප කරන්නේ, ගැටෙන්නේ මමනේ, මගේ හිතනේ. මේක මගින් නේද එහෙනම් දුක නිර්මාණය කරගන්නේ කියලා පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කරනවා. ගැඹුරින් කල්පනා කරනවා. සංඥා චේතනා පස්ස මනසිකාර ස්වභාවය. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ස්වභාවය හොඳට දකින්න. ආන්නෙහිම දකින්න එක බුදුරජාණන් වහන්සේගේ වචන ඇසුරෙන් ලෝකය ගැන දකින්න එකට කියනවා අභිඥානාති කියලා. දැන් අපි දකින්නේ අපි දන්න විදිහට නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ බණ අහලා, මේ බණ ටිකක් අහලා, සූත්‍රයක් කියවලා. සංජානාති පරිජානමේ අභිඥානාති ඊළඟ වචනේ පරිජානාති. පරිජානාති කියන්නේ පින්වතුනි රහතන් වහන්සේලා ලෝකෙ දකින්න. උන්වහන්සේලා තමන් වහන්සේ විසින්ම අත්දැකීමෙන් ලෝකය අවබෝධ කරනවා. භාවනාමය අත්දැකීමකින් ලෝකය අවබෝධ කරනවා. ආන්නේ භාවනාමය අත්දැකීමකින් ලෝකය අවබෝධ කරන එකට කියනවා මොකක් කියලාද? පරිජානාති. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ කියන විදිහට නෙමෙයි දකින්නේ. කොහොමද දකින්නේ? තමන් වහන්සේගේ භාවනාමය අත්දැකීම. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට සමානයිද නැද්ද? සමානයි. තමන් වහන්සේගේම අත්දැකීමෙන් ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්න එක තමයි පරිජානාති කියන්නේ. අපිට ලැබෙන කාලය ගොඩාක් නෑ මේ දේශනාවට. අවසාන වශයෙන් මෙන්න මේ දේ මතක් කරන්න මොකක්ද? අපිට සාමාන්‍ය පුහුදුන් මට්ටමේ ඉඳලා කල්පනා ගොඩනගනවට වඩා ඒ ගොඩනගලා අපි ගොඩනගාගත්ත සංකල්පනා ඇතුලේ අපිම ඊට පස්සේ අඬා වැටෙනවට වඩා ඒ ගොඩනගාගත්ත කල්පනා ටික සංකල්පනා ටික කඩාගෙන වැටෙනකොට අහිමි වෙනකොට අපිම එමත් අඬනවට වඩා අපිට සාමාන්‍යයෙන් පුළුවන් නම් සාමාන්‍ය පුහුදුන් ලෝකයාට වැඩිමනක් දෙයක් ගැඹුරින් කල්පනා කරන්න. අන්න අපිට ටික ටික අත්හැරීමේ සිත පුරුදු කරන්න පුළුවන්. දුක නිවන පාර හොයාගන්න පුළුවන්. අනබිරත සංඥා වඩා ගන්න පුළුවන්. නොයැලෙන හිතක් හදාගන්න පුළුවන්. ඒකට මොකද කරන්න ඕන? දවසකට විනාඩි 15ක් 20ක්වත් හිත සංසුන් කරගන්න. හිත සුවපත් කරගන්න. චිත්ත සමාධියක් දියුණු කරගන්න. භාවනා මානසිකාරයක් දියුණු කරගන්න. හොඳට ලෝකයේ දිහා විදර්ශනා නුවණින් දකින්න පුරුදු වෙන්න. හොඳට ඇති වෙන නැති වෙන ලෝකයේ පිළිබඳ ගැඹුරින් දකින්න පුළුවන් හිතක් සකස් කරගන්න. එතකොට හොඳට තියුණු හිතක්, ගැඹුරු හිතක් දියුණු කරගන්න පුළුවන්කම හම්බෙනවා. ලෝකයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. එතකොට
අල්ලපු ගෙදර කෙනා හිතන විදිහට නෙමෙයි අපි හිතන්නේ. අපේ යාළුවා හිතන විදිහට නෙමෙයි අපි හිතන්නේ. ලෝකේ බොහෝ මිනිසුන් හිතන විදිහට නෙමෙයි අපි හිතන්නේ. අපි ඊට වඩා ගැඹුරින් ලෝකෙ දිහා කල්පනා කරනවා. අපේ දරුවෝ ගැන, අපේ ස්වාමි භාර්යාව ගැන, අපේ දන්නා දුර නැත්තෝ ගැන, බැඳුණු දේවල් ගැන, අපේ වස්තුව ගැන, දේපල ගැන, ඉඩකඩම් ගැන, යාහන වාහන ගැන අපිට අනන්‍ය වෙච්ච ගැඹුරු දර්ශනයක් අපිට තියෙනවා. ගැඹුරු දැකීමක් අපිට තියෙනවා. නිස්සරණ ප්‍රඥාවක් තියෙනවා. අපිට පුළුවන් එතකොට ඒවා අත්හල සිතින් පරිභෝග කරන්න. අල්ලගෙන නෙමෙයි, මගේ කරගෙන නෙමෙයි, අත්හල සිතින් පරිභෝග කරන්න පුළුවන්. එතකොට ඒවා අනපේක්ෂිත විදිහට වෙනස් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අඬා වැටෙන්න ඕන වෙන්නේ. දුක් වෙන්න ඕන වෙන්නේ. අපි දන්න ඒවා කොහොමද වෙනස් වෙන්න නියමිතව තමයි තිබුණේ කියලා. ඒ නිසා පුහුදුන් ලෝකයා ගලාගෙන යන පැත්තටම ගලාගෙන යන්න එපා. අඬා සංසාරේ කොච්චර භව ගානක් ඒ විදිහට පහළට ගලාගෙන ගියා. ලෝකයා යන දිශාවට ගියා. කොච්චර ගහගෙන ගියා. තව ගියොත් තවත් අඬන්න වෙන්නේ. මේ දුකෙන් අත මිදෙන්න කැමති කවුරු හරි ඉන්නවනම් පුහුදුන් ලෝකයා හිතන මට්ටමින් වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න. පුහුදුන් ලෝකයාට අයිති නොවන විදියට හිතන්න පුරුදු වෙන්න. පුහුදුන් ලෝකයා අනිත්‍යයි කියලා දකින දේවල් දිහා අනිත්‍යයි කියලා දකින්න පුරුදු වෙන්න. පුහුදුන් ලෝකයා සුඛයි කියලා දකින දේවල් දිහා දුකයි නේද කියලා දකින්න පුරුදු වෙන්න. පුහුදුන් ලෝකයා ආත්මයි කියලා මම මගේ කියලා දකින දේවල් දිහා කොහමද මට අයිති නෑ අනාත්මයි කියලා දකින්න පුරුදු වෙන්න. එතකොට ඔබට පුළුවන් ඔය ඇස් වලින් ගලාගෙන යන නොනවතින කඳුළු ගංගාව ටික ටික නතර කරගන්න. ඒ සඳහා දවසකට පැය භාගයක්වත් වෙන් කරගන්න. නුවණ පහළ වේවා, ශක්තිය උපදේවා, සසර දුකින් අත මිදීමේ ගමන ආරම්භ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි පින්වත් බන්දුසේන පෙරේරා මහත්මයා සහ රේණුකා මුණසිංහ මහත්මිය මීට මාස 21කට පෙර හදිසි අනතුරකින් ඒ දයාබර පියතුමන්ගේ මෑණියන්ගේ පුතුණුවන් බාලසූරියගේ තිලින සංජීවක පෙරේරා තරුණ මහත්මයා අභාව ප්‍රාප්ත වුණා. තිලින සංජීවක පෙරේරා තරුණ මහත්මයාගේ 36 වෙනි උපන්දිනය වෙනුවෙන් පින් අනුමෝදන් කරන වේලාව තිලින සංජීවක පෙරේරා මහත්මයාණන්ට සසර වසනා තුරු නිවන් දකිනා තුරු මෙවන් අකල් මරණ නොවේවා, කර්ම විපාක වාර ගෙවි අවසන් වේවා. මේ ධර්මය අවබෝධ කරගෙන හැකිතරම් ඉක්මනින් මේ දුක් සසරින්, ආබාධ සහිත අනතුරු රහිත සසරින් වහ වහ අත මිදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බාලසූරියගේ පියදාස පියාණන්ට පින් අනුමෝදන් කරනවා. MD චාලට් නෝනා මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. AM විජේසේන පියාණන්ට පින් අනුමෝදන් කරනවා. අපවත් වදාළ ස්වාමින් වහන්සේලා සිහි කරගෙන තිලින සංජීවක පුතුණුවන් ඇතුළු නමින් මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දැනට සුජීවත්ව සිටින 95 වියේ පසුවන ගුණවතී වෛද්‍ය ජීව මෑණියන්ට බී ප්‍රඥාසේන පෙරේරා සහ පවුලේ හැම දෙනාටම ඕස්ට්‍රේලියාවේ පදිංචි දිනිති සංජීවනී ඇතුළු පවුලේ සැමට බත්තර මුල්ලේ පදිංචි වරුණි සුගන්ධිකා ඇතුළු පවුලේ හැම දෙනාටම
කිනුල මහිරු පුතුණුවන්ට දායකත්වයේ දරන දෙපාර්ශ්වයේම ඥාති හිත මිත්‍රාදීන්ට බන්දුසේන පෙරේරා මහත්මයා රේණුකා මුණසිංහ මහත්මණිය ඇතුළු කාටත් තුනුරුවන් සරණ වේවා. දේව රැකවරණ වේවා. ඔබ හැම දිනමත් මේ අනතුරුදායක වසංගත කාල සීමාවේ අවදානමට පත් වෙලා ඉන්න අනතුරට පත් වෙලා ඉන්න ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. දෙවියෝ ඔබ අප හැම දිනම රට ජාතිය සම්බුද්ධ ශාසනය රකිත්වා කියලා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හැම දිනාටම සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය වේවා. අනුවන සත්පුරුෂ ඇසුරක් නොවේවා. සංසාර දුකින් අත මිදේවා. හැකිතා කික්මනින් නිවනින් සැනසීමත් වේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු සාදු. ප්‍රිය වචන ඇති ශ්‍රද්ධාවන්ත සිල්වත් ආර්ය උතුමන් වහන්සේලා ඇසුර අපට ඊටාම අපේ ජීවිතයට ප්‍රියයි. ඒ වගේම එය ජීවිතයේ යහපතට හේතු වෙනවා. ඉතින් මේ ගෞරවනීය මහා සංඝරත්නය අපට දේශනා කරන තථාගත ශ්‍රී සද්ධර්මය එලෙසින්ම අපේ ජීවිතය සුමගට යොමු කරවා ගන්න සාදු ජීවිතයක් බවට පත් කරගන්න ඉවහල් වෙනවා. ඉතින් මේ මඟ කියා දෙමින් මේ දේශනාව පවත්වා වදාළ පින්වත් අපේ ස්වාමින් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්න දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ට අපි ආරාධනා කරනවා. දේශනා පවත්වා වදාළේ පූජනීය මේගොඩ සුකීත ගෞරවනීය ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. සදහවත්නි අද රද්දොළු නිවාස යෝජනා ක්‍රමේ පදිංචි බන්දුසේන පෙරේරා මහතා රේණුකා මුණසිංහ මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්වතුන් මෙම පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කළා. ඒ හැමදෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස මේ පින්කම හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද මහින්දුරුව සමුද්‍රාසන්නාරාම විහාරස්ථානයේ සිට උදෑසන කිරියාහාර පූජාවේ සිට විටින් විට ධර්මදේශනාවන් ධර්ම සාකච්ඡා ඔබ වෙනුවෙන් අපේ පිරිස නිෂ්පාදන කණ්ඩායම විසිරුවා හයිනට යෙදෙනවා. ඉතින් අද සවස් කාලයේදී සවස් 6න් පසුව ඖෂධ පූජා පින්කම ගෙන එන්නේ සජීව ලෙසින් බෞද්ධ රූප වාහිනියත් ගුවන්විදුලියත් මහින්දුරුව සමුද්‍රාසන්නාරාම විහාර පරිශ්‍රයේ සිට. ඉතින් ඒ පිළිබඳවත් සිහිපත් කරනවා වගේම